දැන් අද පාඩම පටන් ගන්න යන්නේ ප්‍රතිශත කියන පාඩම. මේ ප්‍රතිශත පාඩම ගොඩක් වැදගත්. විභාගයේදී ලකුණු 12ක් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට එනවා. හරි. ඒ නිසා කරුණාකරලා පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න මුලින් ඉඳන් හරි. සම්බන්ධ වෙලා මේ පාඩම ඉවර වෙන තැන ඉඳන් හරියට පැහැදිලිව ඒ ටික තේරුම් අරගෙන වැඩේ කොට දාගන්න. හරි. එතකොට මේ ප්‍රතිශත කියන පාඩම මම උගන්වන්නේ මෙන්න කොටස් විදිහට. පළවෙනි කොටස තමයි ප්‍රතිශතවල. මම ඔයාලට කියා දෙනවා මුලින්ම බදු කියන කොටස ගැන. බදු කියන කොටස ගැන මුලින්ම කතා කරනවා. ඊළඟට කතා කරනවා මේ පාඩමේ අපි හරි සුළු පොලිය කියලා මාතෘකාවක් ගැන කතා කරනවා. හරි සුළු පොලිය. ඔන්න ඔය කොටස් ගැන අපි කතා කරනවා. හරි එතකොට අද අපි මුලින්ම පටන් ගමු බදු කියන්නේ මොනවද කියලා පටන් ගන්න. බදු අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. බදු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ටැක්ස් කියලා. බදු කියන්නේ මොනවාද? ඒ වගේම බදු මොකටද ඕන වෙන්නේ? අපි ඒව ගැන කතා කරමු. හරි? දැන් රජයක් ගත්තට පස්සේ පුතේ දැන් මේ දවස්වල ගොඩක් කතා බහ කරන මාතෘකාවක් රජය. හරිද? මේ රජය ඕගලන්ට කියන්න පුළුවන් රජය කියන කට්ටිය අපි වෙනුවෙන් වියදම් කරනවා. හරි? අනිවාර්යෙන් අපි වෙනුවෙන් වියදම් කරනවා. හරි? ඒගොල්ලෝ වියදම් කරලා විවිධ දේවල් කරන උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට නිල ඇඳුම් ටික දෙනවා. පාසල් වල පොත් ටික දෙනවා. හරි? ඉස්පිරිතාලෙට ගියාම නිකන් බෙහෙත් ටික ගන්න පුළුවන්. සමහර බෙහෙත් නැහැ. හරි? ඒ වගේම සමහරක් වෙලාවට ඕගොල්ලන්ගේ ගේ ගාව ලයිට් එකක් පත් වෙනවා රෑ එළි වෙනකන් ආලෝකය තියෙනවා. හරි? සමහරක් අය කුණු ටික අරන් යන්න එනවා. සමහර පැතිවල. ඒ වගේම සමහරක් අයට වතුර නැති කාලයට අර බැරල් වල දාලා වතුර ටික ගෙනත් දෙනවා. හරි? ඒ වගේම පාරක් කැඩුනට පස්සේ හදලා දෙනවා. හරි? ඒ වගේ දේවල් මේ රජය වියදම් කරලා සල්ලි වියදම් කරලා අපිට කරලා දෙනවා. එතකොට මේ රජය කොහොමද මේ සල්ලි වියදම් කරන්නේ? හරි? මේ දැන් උදාහරණයක් විදියට මේ පාරක් අපිට හදලා දෙනවා. අපෙන් සල්ලි එකතු කරන්නේ නැහැ කියලානේ පේන්නේ. එතකොට මේ පාර හදන්න කොහෙන්ද සල්ලි හම්බුනේ රජයට? එක එක മന്ത്രി කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි ඇවිල්ලා විවෘත කරාට කවුද එයාගේ සල්ලි වලින්ද මේ හදන්නේ? නැහැ. ඒකට සල්ලි හොයන ක්‍රමයක් තියෙනවා අපෙන්ම ගිය ඔය සල්ලි ගන්නෙ. දැන් හිතනවානේ ඔයගොල්ලෝ සමහරක්ලා ටැප් එක අරගෙන ඉන්නවා වතුර අපේ නෙමෙයිනේ ඉස්කෝලේ වතුරනේ කියලා ඉන්නවා. නමුත් ඔයගොල්ලන්ගේ දෙමාපියෝ ඔය වෙනුවෙන් සල්ලි ගෙවලා තින්නේ. දන්නේ නැහැ. හරි? දන්නේ නැහැ. පහසුකම් හා සේවා ගාස්තු ඒව නෙමෙයි. සල්ලි ගෙවලා තින්නේ. හරි ඕගොල්ලෝ සමහරක් වෙලාවට ඕගොල්ලන්ගේ පෙළපොතේ පිටුවක් දෙකක් කිරලා බලිය ඇඳලා දානවා. අපේ නෙමෙයිනේ. දන්නේ නැහැ. හරි? ඒව ඕගොල්ලන්ගෙන් අය කරලා තියෙන්නේ. අය වෙනෝ හැමදාම. දැන් හැමදාම ඕගොල්ලන්ගේ පොත් ටික හැමදාම ඕගොල්ලන් පස්සේ එන කට්ටියට දෙන්න ඕන. ඒ කියන්නේ 10 මාසෙකට හැමදාම අලුතෙන් එන දරුවන්ට අලුත්ම පොත් දෙන්නේ. අලුත්ම පොත් දෙන්නේ. එතකොට හැමදාම 10 වසරේ ළමයින්ට පොත් අච්චු ගහනවා. හැමදාම නිල ඇඳුම් ටික දෙන්න ඕන. ඒ කියන්නේ මේ වියදම් වලට කියනවා රජය විසින් නැවත නැවත වියදම් කරන ඒවට කියනවා පුනරාවර්තන වියදම් කියලා. පුනරාවර්තන වියදම්. උදාහරණ ගත්තොත් රජයට පුනරාවර්තන වියදම් මොනවාද කියලා අහුවොත් ඔයාගේ ඔළුවේ තියෙනවා. එකක් තමයි හරි මොකද්ද? එකක් තමයි මේ පොත්ද්‍රව්‍ය මේ පින් කරන්නේ. දැන් අධ්‍යාපනයේ වෙනුවෙන් හැමදාම වියදම් කරන්න වෙනවා. අධ්‍යාපනයේ වෙනුවෙන්. ඒ වගේම ලෙඩ්ඩු හැමදාම එනවා. සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕන. ඊට පස්සේ මහා මාර්ග පහසුකම් දෙන්න ඕන. හැමදාම පාරවල් හදනවා කැඩෙනවා. ඊට පස්සේ හැමදාම හරි තව ගත්තොත් උදාහරණයක් විදිහට සනීපාරක්ෂක පහසුකම්. ඒ කියන්නේ සනීපාරක්ෂක පහසුකම් කියන්නේ දැන් නගරයේ ආසන්නයේ ඉන්න පුද්ගලයන්ගේ කුණු ටික දාගන්න ඒගොල්ලන්ට ඉඩක් නැහැ. හරිද? වලක් කපලා දාගන්න ඒගොල්ලන්ගේ වත්තේ ඉඩ නැහැ. පර්චස් 2යි 3යි 4යි කොළඹ සමහර තැන්වල. එතකොට අන්න එයාගෙන් අර කුණු අරගෙන යන්න එනවා. ඒ පහසුකම් ටික දුන්නේ නැත්නම් එහෙම දවසක් යනකොට මුළු නගරෙම කොළඹ ගඳ ගන්නවා. හරි? ඉතින් මෙන්න මේ වගේ පහසුකම් දෙන්න ඕන. ඒ සඳහා රජය වියදම් කරනවා. ඒවට කියනවා අපි පුනරාවර්තන වියදම්. මේවා හැමදාම කරනවා. හරි? හැමදාම කරනවා. මේ වියදම් හොයාගන්න මහ ජනතාවගෙන් බදු අය කරනවා රජය. මහ ජනතාවගෙන් බදු අය කරනවා. හරි? ඒ බදු මගින් අය කරන සල්ලි වලින් තමයි මෙන්න මේ වියදම් ටික පුරවන්නේ. එහෙමත් මදි නම් එහෙම පුරවන්නත් මදි නම් රජය වෙන රටවල් වලින් එහෙම නැත්තම් විවිධ ආයතන වලින් හරි
සංවිධාන වලින් ණය අරගෙන තමයි මේව කරන්නේ. වාරික ගෙවනවා. ඔයගොල්ලන්ගේ දෙමාපියෝ වගේ අපේ රටේ රජයක් විවිධ රටවල් වලින් ණය අරගෙන මේ දේවල් කරලා සල්ලි ගෙවනවා. කොහොම තමයි යන්නේ. එතකොට රජය තම වියදම් සපුරා ගන්න මහ ජනතාවගෙන් මුදල් එකතු කර ගන්නා ක්‍රමය කියන්නේ බදු. හරි. එතකොට බදු ප්‍රධාන වර්ග හතරක් තියෙනවා. පළවෙනි එක තමයි වරිපණම් බදු. වරිපණම් බදු. හරි. දෙවෙනි එක තමයි අහගන්න. හරි. තීරු බදු. තීරු බදු. තුන්වෙනි එක තමයි ආදායම් බදු. ආදායම් බදු. හතරවෙනි එක තමයි හතරවෙනි බදු වර්ගය තමයි එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බදු. එතකොට මේ තව ඉස්සර කාලේ ඔයගොල්ලෝ දන්නවා මේ ඉතිහාසයට එහෙම මිස්ලා සර්ලා කියා දීලා ඇති තව බදු වර්ග තියෙනවා. එකක් තමයි ලිම් බද්ද. ඉස්සර ලිඳක් තිබ්බනම් බදු ගෙවන්න ඕන. බලු බද්ද. ඉස්සර බල්ලෝ හිටියනම් බදු අය කරලා දෙනවා. ඊට පස්සේ වැසිකිලි බද්ද. හරි. එහෙමත් බදු දීලා දෙනවා. මේ හැම එකකටම බදු ගහලා දෙනවා. හරි. තුවක්කු බද්ද. තුවක්කුවක් තියාගෙන ඉන්නවා නම් ඒකට බදු ගෙවන්න ඕන. දාමත් එහෙමයි. හරි. ඉතින් ඒ වගේ හැම එකකටම බදු ගෙවන්න ඕන. එතකොට අපි මෙන්න මේ බදු වර්ග ටික ප්‍රධාන වශයෙන් අපේ ලංකාවේ ක්‍රියාත්මක බදු වර්ග ටික ඔය විදිහට සල්ලි එකතු කරලා මහ ජනතාවගෙන් මෙන්න මේ වියදම් ටික පුනරාවර්තන වියදම් ටික රජය හොයාගන්න. රජයේ පැවැත්ම සඳහා. හරි. එතකොට මෙන්න මේ බදු වර්ග වලින් මේ බදු වර්ග තුන අපි ගිහිල්ලා රජයට ගෙවන්න ඕන. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහෙම නැත්නම් වෙනත් කාර්යාලයකට ගිහිල්ලා මේ බදු වර්ග ටික ළඟට ගිහිල්ලා දෙන්න ඕන. දාන්න ඕන. අපි දාන්න ඕන. ඒ නිසා අපි ඒවට කියනවා මෙන්න මේ බදු වර්ග තුනට ඍජු බදු කියලා කියනවා. ඍජු බදු. නමුත් මේක අපි ගෙවන්නේ නැහැ ගිහිල්ලා. අපි ගෙවන්න ඕනේ නැහැ. හරි. අපෙන් අය කරලා මේක හරි අපෙන් අය කරගෙන කවුදෝ කට්ටියක් රජයට ගෙවනවා. ඒවට කියනවා වක්‍ර බදු කියලා. අපි වෙනම කතා කරමු. වක්‍ර බදු. හරි. ඔන්න ඔය ටික මතක තියාගන්න. අපි මුලින්ම කතා කරන්නේ ආදායම් බදු ගැන. ආදායම් බදු ගැන තමයි කතා කරන්නේ. පිළිවෙල පොඩ්ඩක් මාරු කරා ඒක හිතන්න එපා. ආදායම් බදු. මේ ආදායම් බදු ගැන කතා කරන්න හදන්නේ. දැන් ආදායම් බදු හරි කොහොමද මේ ආදායම් බදු ගෙවන්නේ? හරි කවුද ගෙවන්නේ? ඕගොල්ලෝ ගෙවන්නේ නෑ මං හිතන්නේ. හරි ඕගොල්ලන්ගේ දෙමාපියෝ ගෙවන්නේ නෑ මං හිතන්නේ. හරි නමුත් සමහර කට්ටිය මෙන්න මේ ආදායම් බදු ගෙවනවා. ලංකාවේ දැනට ඉන්න අපි හිතමු කෝඩිපතියෝ කියලා සැලකෙන දන්න අපි හඳුනන නම් දන්න විවිධ අය ඉන්නවා. ධම්මික පෙරේරා හරි එහෙම කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය අපි ගෙවන්නේ නැති බදු වර්ගයක් ගෙවනවා. ඒගොල්ලෝ ලොකු ආදායමක් ගන්නවා වාර්ෂිකව හෝ මාසිකව. මාසිකව වෙන්නත් පුළුවන් වාර්ෂික වෙන්නත් පුළුවන්. මේ බදු වර්ග මේ සල්ලි වැඩිපුර හොයන නිසා ඒ වගේ කට්ටියකින් බදු ගන්න. ඒවට කියනවා ආදායම් බදු කියලා. හරි ආදායම් බදු කියන්නේ ඒවට. හරි හැමෝම ගෙවන්නේ රජය විසින් නියම කරනු ලබන මිලකට වඩා ආදායමකට වඩා යම් පුද්ගලයෙක් වාර්ෂිකව හෝ මාසිකව යම් ආදායමක් ලබයිද ඒ වැඩිවන ආදායමට ගෙවිය යුතු බදු ආදායම් බදු ලෙස හඳුන්වනවා. හරි ඒ තමන්ගේ ආදායම වැඩි වෙන විදිහට බදු ගෙවන එකත් වැඩි වෙනවා. අපි ගෙවන්නේ නැහැ. හරි එච්චර ආදායමක් අපි සතුව නැති නිසා ඔයගොල්ලන්ගේ දෙමාපියෝ ගෙවන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ගේ දෙමාපියෝ වැඩ කරන ස්ථානවල ඒ අයිතිකාරයන් ඒ බදු ගෙවනවා ඇති අහලා බලන්න ඕන. හරි ඒව මතක තියාගන්න. දැන් කොහොමද මේ බදු වර්ගය යන්නේ? අපි ගානකින් චුට්ටක් පැහැදිලි කරගමු. කොහොමද මේ ආදායම් බදු කියන එක කතා කරන්නේ? ඊට කලින් අපි මේ ටික ලියාගමු. මෙම පාඩමේදී පහත සඳහන් ඒවා පිළිබඳ මෙම පාඩමේදී පහත සඳහන් ඒවා පිළිබඳ දැනගත යුතුය.
මෙම පාඩමේදී පාත සඳහන් ඒවා පිළිබඳ දැනගත යුතුය. හරි. එක ලියන්න එක පල්ලෙහාට ලියන්න එක බදු දෙක සුළු පොලි. බදු දෙක සුළු පොලි. හරි. බදු සුළු පොලිය. ඊට පස්සේ ලියන්න මාතෘකාව බදු වරහන් ඇතුලේ ටැක්ස්. ලියන්න දරුවක් දාලා ඕනෑම රටක පවත්නා රජයක් ඕනෑම රටක පවත්නා රජයක් මේක අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවලවත් තියෙනවා. නමුත් ඒ රටවල දැන් අපේ අය කරන පරිපණම් නෙමෙයි එහෙ අය කරන්නේ වෙනස් වෙනවා. හරිද? හරි. ඕනෑම රටක පවත්නා රජයක් විසින් එම රටෙහි පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා ඕනෑම රටක පවත්නා රජයක් විසින් ඕනෑම රටක පවත්නා රජයක් විසින් එම රටෙහි පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා එම රටෙහි පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා මහ ජනතාවගෙන් මුදල් අය කරනු ලබයි. මුදල් අය කරනු ලබයි. මහ ජනතාවගෙන් මුදල් අය කරනු ලබයි. මහ ජනතාවගෙන් මුදල් අය කරනු ලබයි. මෙසේ අය කරගන්නා මුදල් මෙසේ අය කරගන්නා මුදල් මෙසේ අය කරගන්නා මුදල් මෙසේ අය කරගන්නා මුදල් බදු හරියට ලියන්න හොඳේ දු බදු ලෙස හඳුන්වයි. බදු ලෙස හඳුන්වයි. අප රටෙහි ක්‍රියාත්මක බදු වර්ග ප්‍රධාන ආකාර කිහිපයකි. අප රටෙහි ක්‍රියාත්මක වන බදු වර්ග ප්‍රධාන ආකාර කිහිපයකි. අප රටෙහි ක්‍රියාත්මක වන බදු ප්‍රධාන ආකාර කිහිපයකි. ලියමු පුතා වරිපණම් බදු තීරු බදු ආදායම් බදු එකතු කළ අගය මත බදු එකතු කළ අගය මත බදු එකතු කළ අගය මත බදු. දැන් අහගන්න මාතෘකාව ලියාගන්න ආදායම් බදු මේක ලියාගන්න පුතේ ඍජු බදු සහ වක්‍ර බදු. ඒවා කියන්නේ කියන්නේ ඍජු බදු කියන්නේ අපි මේවා කෙලින්ම ගිහලා ආයතනයට දෙන්න ඕන. අපි ගෙදර හිටියත් මේ ටික කවුදෝ අපෙන් එකතු කරලා රජයට දෙනවා වක්‍ර බදු. මම ඔයා ගැන කතා කරනවා. හරි. හරි. ලියාගන්න.
සර් වගුවේ අනිත් කැලේ මොකද්ද? ආදායම් බදු ප්‍රතිශතය. ලියන්න එපා හොඳේ. ආදායම් බදු කියලා නවත්තන්න. ලියන්න එපා. තාම පැහැදිලි කරේ නැහැ. හරියට. අහගන්න. මං කියවනේ රජයේ විසින් නියම කරනු ලබන මුදලකට වඩා යම් අයෙක්ගේ ආදායම වැඩි නම් එයා බදු ගෙවන්න ඕන ආදායම් බදු. එයා බදු ගෙවන්න ඕන ආදායම් බදු. එයා ගෙවන බදු. දැන් උදාහරණකින් පැහැදිලි කරන්න යන්නේ කොහොමද මේ බදු වෙන්නේ කියලා. හරි? දැන් යම් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම හිතන්න උදාහරණකින් යමු. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම ඔය වගු අනුව යන්නේ. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම දෙටියෙන් ලිව්වා වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් නම් ගෙවිය යුතු ආදායම් බදු මුදල සොයන්න. ආදායම් බදු මුදල සොයන්න. අහගන්න හොඳට. දැන් මේ වගුව කොහෙන්ද එන්නේ? වගුව ඔයගොල්ලෝ දන්නවා අපේ ලංකාවේ තියෙනවා මහ බැංකුව කියලා එකක්. මහ බැංකුව. හරි. ළඟදී කැඩුවේ අන්න ඒක ඈ. මහ බැංකුව. මේ මහ බැංකුව පුතේ මෙතන 24 ඉන්නේ. මහ බැංකුව විසින් තමයි බදු ගෙවන්න ඕන ආකාරය පිළිබඳ ලංකාවට දැනුම් දෙන්නේ. මේ 2015ද 2013ද දීපු වගුව තමයි තියෙන්නේ. මේ 2013 මහ බැංකුව වාර්තාවෙන් තමයි මේක දාන්නේ එළිය. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ බදු ගෙවන ආකාරය. හරි. එතකොට දැන් මේ විදිහට බදු ගෙවන්න ඕන කියලා කියනවා. දැන් මේක මෙහෙම තිබ්බට හරි පැහැදිලි නෑනේ. පළමු ලක්ෂ 5ක් බදු වලින් නිදාන. ඒ කියන්නේ යම් පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම. මෙතන පුතේ වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම යම් පුද්ගලයෙකුගේ රුපියල් ලක්ෂ 5ට අඩු නම් බදු ගෙවන්න ඕනේ නෑ. දැන් නම් පුතේ වාර්ෂික ආදායම හැමෝගෙම ලක්ෂ 5ට වැඩි. මේ 2013 නේ. දැන් හැමෝගෙම වැටුප් වැඩි වෙලා තියෙන්නේ. දැන් මේ දවස්වල අඩු වුණා. ඒ නිසා මේ වගුව නෙමෙයි අත්‍තරම දැන් තියෙන මම ඒක දැන් තියෙන එක දල වශයෙන් කියන්නම්. මේ විදිහට කියනවා. දැන් එහෙනම් මෙයා ලක්ෂ 12ක් ගන්නවා වාර්ෂික ආදායම. එයාගේ ලක්ෂ 12 මම මේ විදිහට කඩනවා බලාගන්න. ආගන්න ඕනේ. මේ ලක්ෂ 12 මම කඩනවා පහේ කෑලි වලට. පුළුවන් තරම් කඩනවා ලක්ෂ 5 කෑලි වලට පහේ. මේ බලන්න ලක්ෂ 5 කෑලි වලට කඩනවා පහයි. ආයි ලක්ෂ 5යි.
5 ලක්ෂ 5යි 5යි 10යි 12ක් නම් ලක්ෂ 2යි. මට මෙතන ඉඩමදි පොඩියට ලියන්නේ. ඔන්න. ඔන්න 12 හැදුවා. 5යි 5යි 10යි 2යි 12යි. එතකොට මේ පළවෙනි ලක්ෂ පහනේ එයාට බදු ගන්නෙ නැහැ. එයාට බදු ගන්න නැහැ කියලා කියනවා. ඊළඟ ලක්ෂ පහට 100ට 4 බැගින් බදු ගෙවන්න ඕන. ඊළඟ ලක්ෂ දෙකට 100ට 8 බැගින් බදු ගෙවන්න ඕන. මේ බලන්න. එහෙනම් දැන් අපි මෙයා ගෙවන්න ඕන බදු මුදල හොයාගන්න. මේ බලන්න. එහෙනම් මම හොයනවා 100ට 4 බැගින් බදු. බැගින් ආදායම් බදු. ඊට පස්සේ මම හොයාගන්නවා 100ට 8 බැගින් ආදායම් බදු. ඔයගොල්ලෝ ලියන්න. මම ලියන්නේ. ඊට පස්සේ ඔය බදු වර්ග දෙක එකතු කරලා මම හොයාගන්නවා මුළු ආදායම් බදු. මුළු ආදායම් බදු. සර් ලක්ෂ දෙකට 100ක් ආවේ කොහොමද? ඒ කියන්නේ මෙහෙමනේ දැන් මෙතන 100ට 5යි මේක පැන්න නම් මේකෙදි බදු ගන්න. ඊළඟ ලක්ෂ 5යිදී 100ට 4 බැගින් ගන්නවා. ඊළඟ ලක්ෂ 5යිදී 100ට 8 බැගින් ගන්නවා. ඒ කියන්නේ මේ ලක්ෂ 5ට වැඩි නම් කීය වුණත් ගන්නවා මෙතන ඉඳන්. දැන් අපි ඉන්නේ මේ පළවෙනි එකට අවුලක් නැහැ. ඊළඟ එකට අවුලක් නැහැ 100ට 4ක් ගන්නවා. ඒ අවුලක් නැත්තේ නේ. ඊළඟ එකට 100ට 8ක් ගන්නවා. ලක්ෂ දෙකක් තිබ්බා 100ට 8ක් ගන්නවා. මේකෙනේ ඉන්නේ. මේකේ 100ට 8යි. ඊළඟට පැන්නොත් එහෙම 112යි. එහෙමයි යන්නේ. හරි? තේරුම් ගන්න. දැන් ඊට පස්සේ මම එනවා අහගන්න 100ට 4 බැගින් කොච්චර බදු ගෙවන්න ඕන? රුපියල් 100ක් තිබ්බොත් 4ක් බදු ගෙවන්න ඕන. 100ක් තිබ්බොත් 4යි. 100ක් තිබ්බොත් 4යි නම් ලක්ෂ 5ක් මෙතනම තියෙනවා. මෙන්න මේකට බදු හොයන්නේ. මෙන්න මෙතනට තමයි මේ හොයන්නේ තාම. මෙන්න මෙයා හොයන්නේ. මෙයාට බදු ගන්නෑ. කැපෙනවා 5000 ඒවා 4ක් රුපියල් 20000. 5000 ඒවා 4ක් රුපියල් 20000. 100ට 8 බැගින් බදු 100ට 8 ගුණ කිරීම මෙතන ලක්ෂ 5ක්ම නෑ එතනට තියෙන්නේ ලක්ෂ 2යි එහෙනම් ඔයා මෙතනට දාන්න ඕන ලක්ෂ 2 ලක්ෂ 5 දාන්න එපා වැඩිපුර ගෙවන්නේ නෑ එතකොට 2000 ඒවා 8ක් කියන්නේ රුපියල් 16000යි දරුවෝ ගෙවන්න ඕන මුළු ආදායම් බදු මුදල අර 20000යි මේ 20000යි අර 16000යි එකතු කරා එහෙනම් මුළු ආදායම් බදු මුදල රුපියල් 36000යි. වැඩේ තේරෙන්න ඕන. එහෙනම් මුළු ආදායම් බදු මුදල රුපියල් 36000ක් ගෙවන්න ඕන මෙයා. අවුරුද්දකට. හරි? අවුරුද්දකට ආදායම් බදු රජයට ගෙවන්න ඕන රුපියල් 36000. හරි? දැන් වෙනස් වෙලා දෙන්නේ මේ වගුව. හරි. අපි ලියමු එහෙනම් තරුවක් දාලා ලියන්න. යම් පුජ්‍යලියෙකුගේ වාර්ෂික යම් පුද්ගලයෙකුගේ මාසික හෝ වාර්ෂික ආදායම යම් පුද්ගලයෙකුගේ මාසික හෝ වාර්ෂික ආදායම යම් පුද්ගලයෙකුගේ වාර්ෂික හෝ මාසික ආදායම රජය විසින් නියම කරනු ලබන ආදායමකට වඩා වැඩි නම් රජය විසින් නියම කරනු ලබන ආදායමකට වඩා වැඩි නම් ගෙවිය යුතු බදු වර්ගය ආදායම් බදු වෙන පැනකින් ඔන්න ලියාගන්න. ආදායම් බදු ලෙස හඳුන්වයි.
ඊට පස්සේ ලියන්න රූලක් කරලා ලියන්න ආදායම් බදු අය කරනු ලබන්නේ ආදායම් බදු අය කරනු ලබන්නේ රජය විසින් පහත ආකාරයෙන් ඉදිරිපත් කරන 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 වාර්තාවක් අනුවය මේ වගුව ලියාගන්න ඉක්මන ලියන්න මෙතන තියෙන්නේ වාර්ෂික ආදාය මෙතන තියෙන්නේ ආදායම් බදු හරි පළමු ලක්ෂ 5 ඊළඟ 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 ලක්ෂ 5 ලක්ෂ 30ට වැඩි ඊළඟ ලක්ෂ 30ට වැඩි ඊළඟ ලක්ෂ 30ට වැඩි බදු වලින් නිදහස් 104යි 8 12 16 20 24 ඉක්මනට වගුව ලියාගන්න සර් ගානක් ලියන්නද? ගානක් ලියමු
සර් ලක්ෂ 12ට පස්සේ මොකක්ද තියෙන්නේ? මොකද ප්‍රශ්නේ අර ලක්ෂ 12 ලක්ෂ 12ක් නම් ගෙවිය යුතු ආදායම් බදු මුදල සොයන්න. පුජ්‍යලයකගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් නම් ගෙවිය යුතු ආදායම් බදු මුදල සොයන්න. පළවෙනි කාණ ලියලා ඉවර නම් අත උස්සන්න. ගිය සතියේ මම අර ආපු නැති අයට සම්බන්ධ වෙන්න බැරි වුණ අයට ගොඩක් වෙලා පන්ති කරේ නෑ අපි. දැම්ම රෙකෝඩින් එකක් බලන්න නැති. පුළුවන් තරම් පන්තියට සහභාගී වෙන්න. අදත් පන්තියට මොන හරි ගැටලුවක් තිබ්බොත් එහෙම ආපු නැති අයම රෙකෝඩින් එකක් දාන්නම්. ටිකක් දවස් යනවා මොකද කරන්න එකපාර අමාරුයි. හරි. ඉවරයිනේ. මම උඩින් ලියනවා එහෙනම් ගන්න. තනියෙන් හදන්න. සර් විතර තියෙන අන්තිම ටික. මේක දාලා හදන්න. දෙවෙනි ගාන. දහඅටක් ලක්ෂ 18ක් ඔය වගුව අනුවම හදන්න. සර් උඩ ගාන හදන්න ඕනද? ඔව් ඊළඟ ගාන හදන්න. සර් 18 ලක්ෂ 18ක් තියෙන්නේ 18.5 තියෙන්නේ.
ඉවරනම් අත උස්සන්න. දැන් මම ඔයාගෙන යනවා බලන්න. මම ලක්ෂ 18 කැඩුවා 5 ලක්ෂය ලක්ෂ 10යි 15යි 3යි. පහේ ගොඩවල් වලට කඩලා අන්තිමට 3ක් කැඩුවා. හරි ලක්ෂ 18යිනේ. මෙතනට පදු ගන්නේ නැහැ. මේකට 104 බැගින් මේකට 108 බැගින් මෙතනට 112 බැගින්. 104 බැගින් බදු හෙව්වා රුපියල් 20000ම තමයි. එහෙනම් 108 බැගින් හොයනවා. 108 ගුණ කිරීම ලක්ෂ 5. ලක්ෂ 5. උදේ බිංදු දෙක කැපෙනවා 5000 8ක් කියන්නේ රුපියල් 40000යි. රුපියල් 40000යි. හරිනේ? ඊට පස්සේ 112 බැගින් බදු ගන්නවා රුපියල් ලක්ෂ 3යි තියෙන්නේ නේද? 112යි එතන තියෙන්නේ ලක්ෂ 5ක් නෙමෙයි. ලක්ෂ 3යි තියෙන්නේ. මේ තියෙන්නේ ලක්ෂ 3යි තියෙන්නේ. බිංදු දෙක කැපෙනවා 3000 ඒවා 12 රුපියල් 36000යි. රුපියල් 36000යි. දැන් ඔය බදු ටික ඔයා එකතු කරන්න. එහෙනම් 20000යි එකතු කිරීම 40000යි එකතු කිරීම 36000යි. එතකොට රුපියල් උත්තරේ 20යි 40යි 60යි 60යි 30යි 90යි 96000යිද බලන්න. රුපියල් 96000ක් වෙනවා බදු. බලන්න හරි කියලා. දැන් තුත්තම් මෙන්න මේ සුලකිරීම මතක තියාගන්න ඕන. මේ බදු හොයනකොට දැන් සම්පූර්ණ ලක්ෂ 5ම අහු වෙනවනම් ලක්ෂ 5ම අහු වෙනවනම් මේ බිංදු දෙකට මේ බිංදු දෙක හැමතිස්සෙම කැපෙනව නේද? ඕනනම් මෙතන බදු ටික ටක් ගාලා හොයන්න පුළුවන් මේ ප්‍රතිශත ලකුණ මෙයාට කැපිලා යනවා කියලා හිතන්න. මේ 100න් 4 මේ ප්‍රතිශතය 4යි කියලා කියන්නේ මේ බිංදු දෙක මෙතනට කැපෙනවා. එහෙනම් මේ ප්‍රතිශත ලකුණ මේ බිංදු දෙකට කැපුණාම 5000 ඒවා 4ක් රුපියල් 20000යි මෙන්න ආව 20000. ලේසියෙන් හොයන්න පුළුවන් මෙතන ගන්න. සම්පූර්ණ මුදලට හොයන්න පුළුවන් මේ මෙතන බිංදු දෙක මේ ප්‍රතිශතයට කපන්න 5000 ඒවා 8ක් මේ බිංදු දෙක කපලා ගියාම 5000 ඒවා 8ක් කියන්නේ 40000 මේ ලේසි කියන්නේ. එතකොට මෙතන 112යි නම් මේ ලක්ෂ 5ට බදු හොයන්න කිව්ව ලක්ෂ 5ටම මේ ප්‍රතිශත ලකුණ වහගෙන මෙතනින් බිංදු දෙකක් අයින් කරන්න 5000 ඒවා 12ක් කීයද? sorry ඔව් 5000 ඒවා 12ක් 60000 12 රප්පා 60 60000 ඊළඟ ලක්ෂ 5ට හොයන්න ඕන නම්
මේ ප්‍රතිශත ලකුණ අයින් කරගෙන බිංදු දෙකක් අයින් කරන්න 5000 ඒවා 16ක් ටක් ගාලා ගන්න පුළුවන් උත්තරේ. ඒවා අපිට ඕන වෙන්නේ. ගාන ලියා ගන්න ඉක්මනට. ඉවරයි සර්. ලියන්න. ව්‍යාපාරිකයෙක් ඉහත වගුව අනුව වාර්ෂික ආදායම් බදු ලෙස ව්‍යාපාරිකයෙක් ඉහත වගුව අනුව ආදායම් බදු ලෙස ව්‍යාපාරිකයෙක් ඉහත වගුව අනුව ආදායම් බදු ලෙස ඉහත වගුව අනුව ව්‍යාපාරිකයෙක් ඉහත වගුව අනුව ආදායම් බදු ලෙස ව්‍යාපාරිකයෙක් ඉහත වගුව අනුව ආදායම් බදු ලෙස ව්‍යාපාරිකයෙක් ඉහත වගුව අනුව ආදායම් බදු ලෙස රුපියල් 56000ක් ගෙවා ඇතනම් ආදායම් බදු හරිද ව්‍යාපාරිකයෙක් ඉහත වගුව අනුව ආදායම් බදු ලෙස රුපියල් 56000ක් ගෙවා ඇතනම් රුපියල් 56000ක් ගෙවා ඇතනම් ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. හොඳට අහගන්න. ගොඩක් වෙලාවට මේක අනිවාර්ය ප්‍රශ්නයක් විදියට තමයි විභාගවල ඇවිල්ලා තියෙන්නේ. ආදායම් බදු ගන්න තෝරගෙන ලියන්න එන ප්‍රශ්නයක් නෙවෙයි අනිවාර්ය ප්‍රශ්නයක් විදියට තමයි යන්නේ. එතකොට ඔයා දැනගන්න ඕන අනිවාර්යෙන් ඔයාගේ ප්‍රශ්නයක අහනවාමයි මේ වගේ ගන්න. දැන් ආදායම් බදු මුදල දීලා ඔයාගෙන් අහන්නේ මොකද්ද? ආදායම් බදු මුදල දීලා අහන්නේ වාර්ෂික ආදායම. දැන් ඔය වගේ ගාණක් ආවොත් මම අර කලින් කියා දීපු සුළු කිරීම ඔයා ගන්න ඕන. හරිද? දැන් මේ හිතමුකෝ. දැන් මෙහෙම හිතන්න. දැන් මේ මිනිස්සයාගේ ආදායම අපි දන්නේ නැහැ. මේ මිනිස්සයාගේ ආදායම දන්නේ. හැබැයි ආදායම් බදු මුදල දන්නවනේ. 56000යි. දැන් මේ මිනිස්සයාගේ ආදායම දන්නේ. ඒක මම ලියා ගන්නවා ආදායම දන්නේ. ඔය විදිහට ලියා ගන්න. ආදායම් බදු දන්නේ. ආදායම් බදු මුදල දන්නේ. හරි? ආදායම දන්නේ. දැන් මම මෙන්න මෙහෙම යනවා. පුතා ආදායම මේ විදිහට කියන්නේ ලක්ෂ 5යි. පළවෙනි ලක්ෂ 5 ලියා ගන්න. පළවෙනි ලක්ෂ 5 ලියා ගන්න. පුතේ ලක්ෂ 5කට බදු ගන්න නැහැ. ඒ කියන්නේ යාගේ වාර්ෂික ආදායම අනිවාර්යෙන් ලක්ෂ 5ට වැඩි. තව කීයක් හරියනවා?
ඊළඟට ඊළඟ ලක්ෂ 5ට වැඩිද කියලා නම් දන්නේ නැහැ. ලක්ෂ 5 දාලා බලමු. නිකන් දාන්න කොහොම? කොහොම දාගෙන යනවා ලක්ෂ 5 කැලි ටික දාගෙන යනවා. ඔන්න ඔතන ලක්ෂ 5 දැම්ම වගෝ මකා ගන්නවා. හරිද? මට ඕන වුණොත් ඔයගොල්ලෝ කියන්න. හරි. ඔන්න තව ලක්ෂ 5ක් දැම්මා. ඔයාට ටක් ගාලා මේකේ බදුව 100ට ගන්නවා කීයද? 4ක්. 100ට 4ක් බදු ගන්න. මේකෙන් එන බදු මුදල දැන් මෙතනින් ආදායම් බදු මුදල කියලා එන්නේ බිංදුවක්. මේකෙන් එන්නේ නැහැ 100ට 4යි නම් මෙතනින් එන ගාන එකපාරට කියන්න පුළුවන් වෙන්න ඕන. මම ඒක ඔයාලට පුරුදු කරා. කීයද? 20000යි. 20000යි. මේකට මේ දෙන්න කැපෙනවා මේ 5000 4ක් රුපියල් 20000යි. එයා අන්න බලන්නකො වැඩේ කියන්නේ 56000 ගෙවලා කියන්නේ මේකටත් වැඩි. ඊළඟ ලක්ෂ 5ටත් ඇති. ඊළඟ ලක්ෂ 5ටත් ඇති. බලමු. මෙහෙම යනවා අපි හදාගෙන. ඒකට ගන්නවා 100ට 8ක්. ටක්කාලේ කියන්න පුළුවන් මේ ලක්ෂ 5ක් මෙතන තියෙනවා නම් යාළුවා බදු කීයද කියලා කීයද? 40000යි. 40000යිනේ. කොහොමද මේ ප්‍රතිශතයට මේ බිංදු දෙක කපන්නේ? 5000 8ක් 40000යි. ඔන්න 40000යි. ඒ කියන්නේ දැන් 40000යි 20000යි කියන්නේ 40000යි 20000යි කියන්නේ 60000ක් ඇවිල්ලානේ. එන්න බෑනේ එච්චර. එයාගේ ආදායම් බදු මුදල 56000යි. එහෙනම් මෙතන ලක්ෂ 5ක් තියෙනවද? මෙතන ලක්ෂ 5ක් තියෙනවද? නෑ. එතන ලක්ෂ 5යි. එතන ලක්ෂ 5ට අඩුද වැඩිද? අඩුයි. අඩුයි. මෙතන 40000ක් එන්න බෑ. 40000 20000 වුණොත් 56000 එන්න 60000ක් එනවා. ඒ කියන්නේ මෙතන අඩුයි පුතේ. මෙතන අඩුයි. මෙතන තියෙන මුදල ඔන්න මම x කියලා ගන්නවා. හරි? x කියලා ගන්නවා. වැඩේ තේරුම් ගන්න හොඳ නෑ. මෙතන x කියලා ගන්නවා. එතකොට මෙතන 40000 එන්නේ. 40000 එන්නේ. ඔයා දන්නවා මුළු ආදායම් බදු මුදල ඇවිල්ලා තියෙන්නේ 56000යි. මේ බලන්න. මුළු ආදායම් බදු මුදල 56000යි. 56000 මෙතන 20000 නම් 20000 නම් මෙතන 56000 වෙන්න කීයක් ඉන්න ඕනද? කියන්න. 30000. ඉන්න ඕනද? ඔළුවට තේරෙන්න ඕන මේක හරියට. හරි? මොකද පුතේ 56000 හැදෙන්න දැන් මෙතන ආදායම් බදු ආවේ නැහැ නේ බිංදුවයි. මෙතන ආව 20000. එතකොට 40000ක් එන්න බෑ ඊළඟ ලක්ෂ 5 මෙතන තියෙන්න බෑ. එතකොට 60000ක් වෙනවා. 60000ක් මෙතන නැහැ නේ ආදායම් බදු. ඒ කියන්නේ ලක්ෂ 5ට වඩා අඩුයි. හරිද? එතන මුදල මම දාගත්ත දන්නේ නැහැ එතන ඉන්න ගාන. එහෙනම් x. නමුත් එතනින් එන ආදායම් බදු මුදල අපිට කියන්න පුළුවන් 56000 නේ එකතු. මෙතන 20000 එහෙනම් මෙතන ඉන්න ඕන 36000. 36000. ඔයාට කියන්න බැරිද x? x ප්‍රමාණයකට 100ට 8ක් බැලුවාම නේද 36000 ඇවිල්ලා තියෙන්නේ මේ 100ට 8. 100ට 8 නම් 30 x ප්‍රමාණයකට නේද ඔය රුපියල් 36000 ඇවිල්ලා තියෙන්නේ. මම කියන එක තේරෙනවද කියලා බලන්න. මම ලියන එක තේරුම් නැත්නම් කියන්න. මෙතන 100ට 8 නම් x ප්‍රමාණයකට බැලුවාම 36000 එන්න ඕන නේද? එහෙනම් අපිට x හොයන්න පුළුවන් නේද බලන්න මෙතන. මම කියන එක තේරුම් නැත්නම් අහන්න. මෙතන තියෙන්නේ 100ට 8කින් x 100ට 8න් x ප්‍රමාණයකින් 36000ක් බදු ඇවිල්ලා. ඒ කියන්නේ මෙතන මුදල x. එහෙනම් 100කින් 8 නම් x වලින් 36000ක් ඇවිල්ලා. x කියන්නේ කීයද කියලා අපි බලමු. හරිද? දැන් මේක මෙහෙම කරනවා මම. දැන් ටක් ගාලා 8යි x මෙතනින් 100යි. ඔයා ටක් ගාලා ගන්නවා මෙතන 36000යි 36000යි මෙතන හරස් ගුණිතය ඕන නම් එකපාර එක දාන්න මේක මෙහෙට වැඩි කරාම 8යි x අරට එහා පැත්තට වැඩි කරනවා 36000 හේවා 100ක් 36000 හේවා 100ක් හරිද එතකොට මෙතනින් එනවා 36යි 36යි මෙතන බිංදු 3යි 100ෙන් වැඩි කරාම තව බිංදු 2යි 8යි x දෙපැත්තම 8ෙන් බෙදමු x හොයලා දෙන්න මට x හොයලා දෙන්න කීයක් ඉන්නවද කියලා x හොයා ගන්න පුළුවන් එතකොට එයාගේ ආදායම කොහොමද හොයන්නේ ආදායම කොහොමද හොයන්නේ ආදායම හොයන්නේ මෙතන ලක්ෂ 5යි එතන ලක්ෂ 5යි ආයි මෙතනත් ලක්ෂ 5ක් තිබ්බා මෙතනත් ලක්ෂ 5ක් තිබ්බා නමුත් මෙතන ලක්ෂ 5ක් තිබ්බේ නැහැ එතන තිබ්බේ මේ x
එයා තමයි හොයාගන්න බැරුව හිටියේ. එයා 5000යි කියලා ආවනම් එහෙනම් ලක්ෂ 10යි දසලක්ෂ 5000යි. මෙතන 20000යි නම් ලක්ෂ 10යි දසලක්ෂ 20000යි. එතන හොයාගන්න බැරුවනේ මේ දඟලන්නේ. ඒක හම්බුන්නේ නැහැ. දැන් මෙතනින් හම්බෙනවනේ. එයා මේකට එකතු කරලා මුළු ආදායම වාට කියන්න පුළුවන්. ඉක්මනට කියන්න. හදලා දෙන්න උත්තරේ. ඕක තමයි එනවනම් ආදායම් බදු වලින් එන්න පුළුවන් අමාරුම ගාන. තේරුම් නැත්නම් ආයෙ කියා දෙන්නම් අහන්න. ලියන අය ලියන්න මාව තේරුම් නැති අයට මේ කියා දෙන්න. ව්‍යාපාරිකයෙක්ගේ ආදායම් බදු රුපියල් 56000ක් ගෙවලා. එතකොට මේ මිනිස්සයාගේ ආදායම් බදු 56000 නිසා අර වගුවේ තියෙන පිළිවෙලට මම ලක්ෂ 5ව දාගෙන යනවා 30යි කියලා යාගේ ආදායම. පළවෙනි ලක්ෂ 5 දැම්ම එයාට වාර්ෂික ආදායම් බදු බිඳුවයි. ඊළඟ ලක්ෂ 5 හිතුවා අපි යාට තව ලක්ෂ 5ක් තියෙනවා කියලා ඒකට බැලුවා 20000යි. හරි ඊට වැඩි වෙනවා 56000ක් තියෙන්න එපේ. 56000 තියෙන්නේ ඊළඟ ලක්ෂ 5කට බැලුවාම මෙතනින් 40000ක් ආවා. ඒ 40000ක් එහෙනම් මෙතනින් 45000යිද 45000නේ. එතකොට මෙතන බැලුවට පස්සේ එන්න බෑ ඒ වගේ මුදලක්. ඒ නිසා මම හිතුවා එතනට ඊට වඩා අඩු මුදලක් තියෙන. ඒ කියන්නේ x ප්‍රමාණයක් කියන්නේ කියලා හිතුවා. එතකොට මෙතන 20000යි ආදායම් බදු මුළු මුදල හැදෙන්න නම් මෙතන 36000ක් ඉන්න ඕන. 20යි 30යි 56යි. එහෙනම් 36000ක් හදන්නේ කවුද x ප්‍රමාණයකින්? එහෙනම් 100ට 8කින් x ප්‍රමාණය බැලුවම 36000 එන්න ඕන. සුළු කිරීම කරලා x හොයාගන්න වාර්ෂික ආදායම් මුලින් හොයන්න මෙතන. එකතු කරලා කියන්නේ මෙතන කීයද එන්නේ කියලා. ආදායම කීයද? වාර්ෂික ආදායම කීයද? වාර්ෂික ආදායමයි මට ඕන. මෙතන ආදායම නෙවෙයි ඕන. මෙතන ආදායමත් හොයාගන්න. මේක හොයාගෙන මෙතනින් ඕන වාර්ෂික ආදායම.
ඉවරද? උත්තරේ ආපු අය මට දාන්න මැසේජ් එකක් ඉක්මනට. කැඩ් දාන්න බෑ. කීයද ආවේ? අමිත කීයද ආවේ? මුළු ආදායම. ෂෝන් කීයද ආවේ මුළු ආදායම? දාහතර ලක්ෂ 50,000 මෙතන බෙදුවාම 30 මෙතන 36.5ක් ඉන්නවා. 8 වරක් 4 32යි. මේකනේ 4,50,000යි දෙන්නේ මෙතන. ඔව් සර්. එතකොට ලක්ෂ 5යි මෙතන ලක්ෂ 5යි මෙතන ලක්ෂ 4මාරයි එකතු කරන්න. 10යි 14යි ලක්ෂ 14යි 50,000. මේ මිනිස්සයාගේ වාර්ෂික ආදායම 14 ලක්ෂ 50,000යි. හදාගන්න. හරි. ආදායම් පද උතනින් ඉවරයි.
කියන්නේ එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බදු. අපි බලමු එකතු කළ අගය මත බදු කියන්නේ මොනවාද කියලා. එකතු කළ අගය මත බදු. දැන් මෙන්න මේ එකතු කළ අගය මත බදු කියලා කියන්නේ වක්‍ර බදු වර්ගයක්. ඒ කියන්නේ වක්‍රයි කියලා කියන්නේ අපි කෙලින්ම මේක ගිහිල්ලා දෙන්න ඕනේ අපෙන් කවුද අය කරලා කවුද රජයට දෙන්න. දැන් ඔයගොල්ලෝගේ සමහරක් අය ඇති Wi-Fi ඒ කියන්නේ ලයින් එක පෝස්ට්පේඩ් ඒ කියන්නේ පස්සේ බිල එන අය ඉන්නවනේ ඔය දුරකථන ගාස්තු ඉන්ටර්නෙට් බිල් එක පස්සේ එන්නේ. අන්නේ බිල් එකක් අරන් බලන්න වැට් කියලා දැන් බිල තියෙන්නේ අපි හිතමු 1500ක් විතර. වැට් කියලා මොකද්ද එකතු කරලා දිනව නේද බලන්න සමහරක 150 කොහොම මොකක් හරි ගාණක් එකතු කරලා ඇති. පොඩි ගාණක් හරි බිල් එකක් අරන් බලන්න මේ එතන තියෙනවා වැට් කියලා. අපේ ඉන්ටර්නෙට් බිල් එකේ එහෙම තියෙනවා. එතකොට 1650ක් බිල් එක ඇවිල්ලා. ඒක අපි ගෙවන්න ඕන. දැන් අපි ඒක ගිහිල්ලා ගෙවුවාම අපි මේ ඉන්ටර්නෙට් බිල ගිහිල්ලා ගෙවුවාම ඒ ආයතනයේ 150ක් වැට් එක එකතු කරලා තියෙන්නේ ඒගොල්ලන්ට නෙවෙයි රජයට. ඒ 150 රජයට ඒගොල්ලෝ දෙනවා. හරි. වැට් එක ඇයි අය කරන්නේ? ලංකාව තුල භාවිතා කරන ඕනෑම භාණ්ඩයක්. හරිද? භාණ්ඩයක් කියලා කියන්නේ මොකද්ද? අපි හිතමු සීනි, තේකොළ, පිටි සීනි, තේකොළ මේවට ඉඳන් මෙරිස්ට් කුරු ටිකට පැකට් එක අයිස්ක්‍රීම් මේ චොක්ලට් එක මේ සියලුම භාණ්ඩවලට ඒවා විකිණීම සඳහා නැත්නම් ඒවා පරිභෝජනය කිරීම වෙනුවෙන් බදු කියනවා. සීනි වලට පොල් වලට ඔව් හැම එකටම ඔය ගහලා තියෙනවා. පොල් වලට නෑ. සීනි පරිප්පු හැම එකක්ම වැට් එකතු කරලා තියෙනවා. හරිද? වැට් එකතු කරලා තියෙනවා. සමහර වෙලාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වලට වැට් අයින් කරනවා. ඒ කියන්නේ ඔය ආහාර වලින් අයින් කරලා දෙනවා සමහර කාලවල. මොකද බඩු ගණන් යනවනේ වැට් එක දැම්මහම. ලංකාව තුල භාවිතා කරන ඕනෑම භාණ්ඩයක් හා සේවාවක් වෙනුවෙන් භාණ්ඩ කියලා අපි ටීවී එකක් ගන්න ගියත් වැට් ගෙවනවා. රේඩියෝ එක ෆෝන් එකට ඔක්කොම වැට් ගහලා තියෙනවා. ඇයි ලංකාව තුල භාවිතා කරන ඕනෑම භාණ්ඩයකට වැට් ගෙවන්න ඕන. අපි නෙමෙයි ගෙවන්නේ. දැන් ටෙලිෆෝන් මේ ෆෝන් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. ෆෝන් එකේ අපි හිතමු ෆෝන් එක 20000යි. ෆෝන් එක විකුණන කට්ටියට කියනවා රජය 500ක් අපිට ওই ෆෝන් එකකින් ඕන. එහෙනම් 20500ට විකුණලා ඒ 500 රජයට ඒ ආයතනය දෙනවා. එතකොට අපේ මුදල වැඩි වෙනවා. තේරුම් ගන්න. මුදල වැඩි වෙනවා. සේවාවක් කියන්නේ දුරකථනය කියන්නේ සේවාවක්. අන්තර්ජාලය කියන්නේ සේවාවක්. එතකොට මේ සේවාවලුත් බදු අය කරනවා. දැන් ඕගොල්ලෝ සමහරක් වෙලාවට ඔය ඉන්නවා ටිකක් අපි වයසට ගියාම අපිත් එහෙමයි. දැන් ගොඩක් වෙලාවට මේ ටීවී එකේ ඇඩ් එක දානවා විනාඩියට. හරිද? විනාඩියට රුපියල් 2යි. විනාඩියක් කතා කරාම රුපියල් 2යි. හරිද? දැන් මොන ආච්චි කෙනෙක් ඉන්නවා. මෙයා කෝල් එකක් අරගෙන බලලා විනාඩියක් කතා කරෙත් නැහැ. විනාඩියට කිව්වට තප්පර 50කට විතර per minute එක දාන්න දෙනවනේ කැපෙනවා. තප්පර 50ක් කතා කරත් ඇති. මාර වෙන්නේ රුපියල් 2.56ක් කවල. මේ බලන්නකො. බොරුනේ කියලා දෙන්නේ 2.56ක් කවලන්නේ. දැන් අර ආච්චි මොකද කරන්නේ ඩයලොග් දෙකට හරි මොබිටෙල් එකකට හරි කතා කරලා බයින් යනවා. පුතේ ඒගොල්ලෝ මේක කපලා තමයි. නමුත් ඒගොල්ලෝ නෙමෙයි ඒක ගන්නෙ. ආච්චිට හොඳට ඇස් පේනවා නම් ටීවී එකේ මේක යනකොට ඕගොල්ලන්ටත් මේක ඇස් පේන්නේ නැහැ. මෙතනින් දාලා ගන්න. බදු අදාළ වේ කියලා ගහනවා. බදු අදාළ වේ කියලා ගහනවා පොඩියට. පුතේ ඒ බදු මුදල තමයි 756 දෙකක් කාටද ඩයලොග් දෙක 756 රජයේ කැපෙනවා 2.756
හරි ඔය මතක තියාගන්න හරි මේ වැට් එක ඒ සේවාව දුරකථන ඒ කියන්නේ සේවාව එතකොට මේ සේවාවෙන් 756ක් ගන්නවා විනාඩියකට විනාඩියකට 756 රජයට බදු දෙන්න ඕන හරිද ඒ වැට් එක ඒව හොඳට මතක තියාගන්න ප්‍රශ්න කරන්න යන්න එපා මෙතනින් ගහනවා බදු අදාළ වෙයි කියලා සමහරක් වෙලාවට ගහනවා විනාඩියට රුපියල් 3යි බදු ඇතුළත්ව එතකොට බදුත් එක්ක තමයි දාලා දෙන්නේ හරිද බදු ඇතුළත්ව කියලා දාලා දෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න හරි එහෙනම් එකතු කළ අගය මත බදු කියන්නේ සරලව ගත්තොත් ලංකාව තුල භාවිතා කරන ඕනෑම භාණ්ඩයක් හා සේවාවක් වෙනුවෙන් බදු ගෙවන්න ඕන අපි කනවා කියන්නේ පුතේ රජයට දීලා තියෙන්නේ ඕගොල්ලෝ ඔය වතුර ටැප් එක අරන් ඇරලා දාලා විසික් කරන්න එපා ඔයගලගේ අම්මා තාත්තගෙන් බදු අය පොට්ටිගේ ඉරලා දාන්න එපා බදු අය කරලා තමයි ඕවා දීලා තියෙන්නේ තාමත් ගෙවනවා ඔයා කෝල් එක ගන්නකොට පවා ගෙවනවා හරි ඔයා ටීවී එක බලනකොට පවා ගෙවනවා ඩයලොග් ටීවී එකක් කියලා ඉඳන් බිල් එකට ඇඩ් කරලා තියෙන්නේ හරි ඉතින් අර ඕගොල්ලෝ අර මේ දේවල් අපතේ දාන්න එපා මේවා අපේ නෙවෙයිනේ හරි එහෙම කියලා එහෙම කරන්න එපා සමහරක් ළමයි ඉන්න ඔය පාරේ යන ගමන් අර දවල්ට ලයිට් කන් වල සමහරක් වෙලාවට ලයිට් දාලා දිනවනේ රැට දාගන්න තියෙන්නේ විහිළුවට වගේ අර දවල්ට ඔන් කරලා යන අපේ නෙවෙයි පුතේ ඔය හැම එකකටම අපිම තමා ගෙවන්නේ හරි අපිම තමා ගෙවන්නේ අපි නොදැනුවත්වම ගෙවනවා මේ කියන්නේ ඒගොල්ලෝ අපේ නොදැනුවත්වම ගන්නවා ඉතින් ඒ නිසා අර ඒ වගේ දේවල් වල නියැලෙන්න එපා කොහේ හරි පාරක ටැප් එකක් කරලා තිබ්බොත් හරි වහලා දාන්න පුළුවන් නම් වහලා දාන්න හරි ලයිට් එකක් දාලා දෙනවා නම් ඕෆ් කරන්න යන්න එපා පුතේ ලංකාවේ ලයිට් ෂුවර් නෑනේ හරිද මේ කණු ඇල්ලුනොත් වැදෙනවා සමහරක් වෙලාවට ඒ නිසා ඒ ලයිට් වලට නම් එච්චර එපා කවුරු හරි මේ වැඩි හිටියෙක්ට කියන්න අන්න ලයිට් එක දාලා දෙනවා කියලා කියන්න බෑ ලංකාවේ ෂුවර් නෑ එච්චර ෂුවර් නෑ හරි ලයිට් ගෙදරට විතරක් නෙවෙයි ලයිට් කණුව දිගෙත් සමහරක් වෙලාවට කරන්ට් එක තියෙන්න පුළුවන් විවිධ ප්‍රශ්න හරි අර ටැප් එක ගන්න පුළුවන් නම් ඕෆ් කරලා දාන්න කොහේ හරි ටැප් එකක් හරි කැඩිලා තියෙනවා දැක්කොත් කෝල් එකක් දාලා කියන්න පුළුවන් මේ වෝටර් බෝඩ් එකට ඒගොල්ලෝ ඇවිල්ලා හදනවා හරි එහෙම ටිකක් අර පුරුදු වෙන්න ලයිට් දාගෙන යන්න එපා ගෙදර වුණත් ලයිට් එකක් දාලා දිනනවා ඕෆ් කරන්න හරි ඔය සෑහෙන්න බිලා හරි අනවශ්‍ය වෙලාවට ලයිට් එකක් දාගෙන ඕෆ් කාමරෙන් එළියට එනවා ලයිට් එක ඕෆ් කරන් ඉන්න ඒව පුරුදු වෙන්න මොකද ඕගොල්ලන්ගෙන් මේ සල්ලි ආය වෙන ඕගොල්ලෝ අම්මා තාත්තා හරි අමාරු මේ හම්බ කරන ඒ වලින් බය වෙන්න ඕගොල්ලන්ට බැරි ගමන් නැහැ කරන්ට් එක එහෙම නැත්නම් කාමරෙන් එනකොට එළියට එනකොට ලයිට් එක පොඩ්ඩක් ඕෆ් කරලා ඉන්න හරි ආවෝල් කාමරේට යනකොට දාන්න සමහරක් වෙලාවට ෆෑන් එක හරි ඕෆ් කරන්නේ නැහැ ඉතින් එහෙම ටිකක් පුරුදු වෙන්න ඊට පස්සේ වතුර මෝටරේ පොඩ්ඩක් දාපු ගමන් බලන් ඉඳලා වෙලාව හිතා ගන්න විනාඩි 20ෙන්ද 15ෙන්ද විනාඩි 10ෙන්ද මේක පිරෙන්නේ ඒ වෙලාවට ටක් ගාලා ගිහිල්ලා කල්පනාවෙන් ඉන්න ඕෆ් කරා අපරාධේ වතුර ටිකත් අපරාධේ ලිදේ වතුර ටික අපරාධේ ඔයාට හිතනවා අපේනේ ලිද ඉතින් අපරාධේ ඔයගොල්ලන්ට තිබ්බ වතුර ටිකනේ ඔය නැති වෙන්නේ හරි ඒ වගේම කරන්ට් එකත් අපරාධේ හරි ඉතින් ඔය සියල්ලම බදුත් ගෙවනවා ඔය බිලක් ගෙවනවා ඒව ටික ඔළුවේ තියාගන්න හරි එහෙනම් අපි අරුවක් දාලා ලියමු රට තුල භාවිතා කරන ඕනෑම භාණ්ඩයක් හා සේවාවක් වෙනුවෙන් රට තුල භාවිතා කරන ඕනෑම භාණ්ඩයක් හා සේවාවක් වෙනුවෙන් රට තුල භාවිතා කරන ඕනෑම භාණ්ඩයක් හා සේවාවක් වෙනුවෙන් රට තුල භාවිතා කරන ඕනෑම භාණ්ඩයක් හා සේවාවක් වෙනුවෙන් ගෙවිය යුතු බදු එකතු කළ අගය මත බදු එකතු කළ අගය මත බදු එකතු කළ අගය මත බදු
ලෙස හඳුන්වයි. එකතු කළ අගය මත බදු ලෙස හඳුන්වයි. මේ වක්‍ර බදු වර්ගයකි. මේ වක්‍ර බදු වර්ගයකි. හරි. ගානක් ලියමු. 1 දුරකථන බිල්පතක මාසික දුරකථන ගාස්තුව රුපියල් 2000කි. එම වටිනාකමෙන් 10%ක් එම වටිනාකමෙන් 10%ක් උදේ මේ VAT කියලා කියන්නේ එකතු කළ අගය මත බදු වලටමයි. ඉංග්‍රීසියෙන් value added tax කියලා කියනවා. 10%ක් එකතු කළ අගය මත බදු ලෙස ගෙවිය යුතුය. එකතු කළ අගය මත බදු ලෙස ගෙවිය යුතුය. ප්‍රොමිලා ගන්න එක ගෙවිය යුතු VAT මුදල ගෙවිය යුතු VAT මුදල ගෙවිය යුතු VAT මුදල ගෙවිය යුතු VAT මුදල මුල් 4ක් විතර ඉඳ තියන්න. 2 බිල්පතේ මුළු වටිනාකම බිල්පතේ මුළු වටිනාකම බිල්පතේ මුළු වටිනාකම සොයන්න. බිල්පතේ මුළු වටිනාකම සොයන්න. ගාන හදන්න බලන්න ඉක්මනට. ගාන හදන්න. ඔයගලන්ට හදන්න පුළුවන් ඔය ගාන.
යන්න. කීයද තුලනේ ආවේ? එකට 200යි 100. බලමු. නිස්සර කීයද ආවේ? 200 බලමු. 100ට 10. ගුණ කිරීම 100ට 10 ගුණ කිරීම 2000. එතකොට කැපෙනවා 20 10ක් රුපියල් 200. රුපියල් 200යි. 20 10ක් රුපියල් 200යි. 20 10ක් රුපියල් 200යි. බිල් පතේ මුළු වටිනාකම. ඒ කියන්නේ 2000ට 200 එකතු කරලා තමයි අපි ගෙවන්න ඕනේ. 2000ට 200 එකතු කරාම සම්පූර්ණ බිල් පතේ වටිනාකම රුපියල් 2200ක් වෙනවා. කියපු උත්තරේ හරි. ලියන්න ගානක්. එකතු කළ අගය මත බදු ලෙස එකතු කළ අගය මත බදු ලෙස 100ට 10ක් 100ට 10ක් saya mulai dapat එකතු කළ අගය මත බදු ලෙස 100ට 10ක් බදු අය කරයි නම් ගෙවීමට සිදු වූ බදු මුදල ගෙවීමට සිදු වූ බදු මුදල රුපියල් 450ක් විය. රුපියල් 450ක් විය. බිල්පතෙහි වටිනාකම සොයන්න. බිල්පතෙහි බදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. බිල්පතෙහි බදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. පෙර වටිනාකම සොයන්න. පෙර වටිනාකම සොයන්න. ඔන්න ගාන තේරුම් ගන්න. බිල් පතක් සඳහා බදු ගෙවන්න වෙලා. බදු අය කරන ප්‍රතිශතය යාට කියලා 110යි කියලා. බිල් පතේ වටිනාකම කියන්නේ නැතුව එයාට කියලා බදු මුදල අපිට 450ක් ඕන. දැන් එයාට ඕන මොකද්ද මගේ එහෙනම් බිල් පතේ පෙර වටිනාකම කීයද? බදු අය කිරීමට පෙර වටිනාකම කීයද කියලා යෝන.
හරි පෙර වටිනාකම මෙන්න මෙහෙම හොයන්න. දැන් වටිනාකම රුපියල් පෙර වටිනාකම අහගන්න මම මේ කියන එක. මේකේ තේරුම හොඳට දැනගන්න. බිල් පතේ රුපියල් 100ක වටිනාකමක් තියෙනවා නම් 10ක් බදු ගෙවන්න ඕන. ඒ කියන්නේ පෙර වටිනාකම රුපියල් 100යි නම් බදු මුදල ලෙස ගෙවන්න ඕන රුපියල් 10ක්. පෙර වටිනාකම 100යි නම් 10ක් බදු ගෙවලා 110ක් ඔක්කොම ගෙවන්න ඕන. එහෙනම් දැන් බදු විදියට ගෙවලා තියෙනවා රුපියල් 450. රුපියල් 450ක් බදු ගෙවලා තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ පෙර වටිනාකම කීයද කියලා. තේරුම් ගන්න. ප්‍රශ්නය අහපු ගමන් මේ ප්‍රතිශතයත් එක්ක හිතන්න ඔය වගේ ප්‍රශ්නයක් ආපු ගමන් ප්‍රතිශතයක් එක්ක හිතන්න. ඒ කියන්නේ පෙර වටිනාකම 100යි නම් බදු ගෙවන්න ඕන රුපියල් 10ක්. එහෙනම් පෙර වටිනාකම x නම් බදු ගෙවන්න ඕන 450. අපි ඩක් ගාලා ආදම මේක කෙටි ක්‍රමය මෙහෙමයි. මෙයා මෙයාගෙන් බෙදන්න. මේ පල්ලෙහාක් කියන උඩේ කියනාගෙන් බෙදන්න. 100 x බෙදීම 100. මෙයා මෙයාගෙන් බෙදන්න. 450 බෙදීම 10. මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා. මෙයාට මෙහා කැපෙනවා. එතකොට x බෙදීම 100 සමානයි 45යි. පුතේ යටින් ඉන්න එක. ඔයා දන්නවා ආරස් කුණිතේ. මෙයා මෙහෙට වැඩි කළා මෙයා මෙහෙට වැඩි කළා. එතකොට එක x කින් ගුණ කරාම x 145න් ගුණ කරාම 4500යි. එහෙනම් බිල් පතේ වටිනාකම රුපියල් 4500යි. හදා ගන්න ගන්න. ඉක්මන් කරමු. ඉවරයි සර්. අද අපි කතා කරපු ටික සාරාංශ කරගමු. අද අපි ඉගෙන ගත්ත දේවල් ටික ඊළඟ දවස් තමයි ඊළඟ බදු වර්ග දෙකක් ඉවර කරලා පොලියත් ඉවර කරන්න උත්සාහ කරනවා. හරි. ලබන සතිය අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. පන්තිය රෙකෝඩින් එවන්නේ නැහැ මේ හැමෝටම. හරිද? මේ දෙමව්පියෝ කතා කරලා කියන්න ඕනේ ඇයි සම්බන්ධ වෙන්න බැරි වුනේ හේතුව කිව්වම තමයි එවන්නේ. නිකන් හැමෝටම එවන්නේ නැහැ මේ පාර. හරි. ආගන්න. දැන් එකතු කළ අගය මත බදු මුලින්ම අපි මේ පාඩම පටන් ගත්තා. අපි කතා කරා ආදායම් බදු ගැන. ආදායම් බදු ගැන අද කතා කරා. ආදායම් බදු කොහොමද වගුවක් දුන්නා? ලක්ෂ 5යි මෙතන. මෙතන ලක්ෂ 5යි. මෙතනට බදු නැහැ කිව්වා. මෙතනට 104යි කිව්වා. ඔය විදිහට බදු හොයාගෙන අපි යම් පුජ්‍යලයේ වාර්ෂික ආදායම අපි හිතමු ලක්ෂ 12යි කියලා. එයාගේ බදු මුදල හොයන්න කිව්වොත් මොකද්ද කරනවා කියන්නේ? පහේ කැලි වලට කඩනවා. 5යි තව 5යි ඊළඟට 2යි. කොහොම කැලි වලට කඩලා මෙයාට බදු ගන්න නැහැ කිව්වා. මෙයාට 104යි. මෙයාට 108යි. ඊට පස්සේ වාක්‍ය ලියන්න කිව්වා 104 බැගින් ආදායම් බදු 108 බැගින් ආදායම් බදු එකතු කරනවා. ඒකේ කියා දුන්නා වාර්ෂික ආදායම දුන්නාම ආදායම් බදු හොයන විදිහයි ආදායම් බදු මුදල දුන්නාම වාර්ෂික ආදායම හොයන විදිහයි ගණන් දෙකක් කියා දුන්නා. හරි. ඒ ගණන් දෙක ඉතා වැදගත්. ඊට පස්සේ වාට කියා දුන්නා එකතු කළාගේ මත බදු කියන්නේ මොකක්ද කියලා. එකතු කළාගේ මත බදුවලදී සාමාන්‍ය විදිහට බිල්පතේ වටිනාකම දීලා ඔයාගෙන් අහනවා ආදායම් වැට් මුදල කීයද කියලා. එතකොට ඔයාට සාමාන්‍ය විදිහට හදන්න පුළුවන්. එහෙම නැත්නම් ගාණක් දෙනවා 110ක් බිල්පතකට බදු අය කරනවා. අය කරපු බදු මුදල 450යි. එහෙනම් බිල්පතේ පෙර වටිනාකම කීයද? එතකොට ඔයා ප්‍රතිශතයෙන් යන්න ඕන. දැන් ඔන්න මෙහෙම આવොත් එහෙම මේ බලන්න. බිල්පතක
බිල්පතක් සඳහා වැට් මුදල 110යි. හරිද? ගෙවූ මුළු මුදල අපිට දෙනවා. ගෙවූ මුළු මුදල 1500යි. ගෙවූ මුළු මුදල 1500යි. අපෙන් අහනවා පෙර වටිනාකම කීයද කියලා. ඔන්න ගාන. පෙර වටිනාකම කීයද කියලා අහනවා. මේක මම කියා දෙන්නේ නැහැ. මේකේ ගානක් විදිහට කියා දෙන්නේ නැහැ. නිකන් අපි තර්ක කරලා කොහොමද ගන්නෙ කියලා බලමු. මේ වගේ ගණන් ඔක්කොම හදන්නේ ප්‍රතිශතේ. හරි ප්‍රතිශතේනොයි හදන්නේ. දැන් මේක තේරුම් ගන්නකො. දීලා තියෙන්නේ මොකද්ද? ගෙවිය යුතු මුළු මුදලනේ. අහන්නේ මොකද්ද? පෙර. එහෙනම් ටක් ගාලා දෙපැත්තට දාගන්න පෙර මුළු. පෙර මුළු. ඒක ගන්න ප්‍රතිශතේ. පෙර වටිනාකම 100යි නම් ගෙවිය යුතු මුළු මුදල කීයද? හිතලා කියන්න. ටක් ගාලා කියන්න. කීයද? පෙර වටිනාකම 110යි. මුළු මුදල very good. 110යි. දැන් 10යි නෙමෙයි. ගෙවිය යුතු මුළු මුදල ගෙවිලා තියෙන්නේ. එතකොට අපි මෙතනට දාගන්නේ මුළු මුදල. ගෙවු බදු මුදල දුන්නා නම් බදු මුදල මෙතනට දාන්න. එතකොට 10යි. දැන් දීලා තියෙන ගෙවු මුළු මුදල 110යි. හරිද? ගෙවු මුළු මුදල 110යි. එහෙනම් දරුවනේ අපෙන් අහන්නේ පෙර වටිනාකම x මුළු මුදල 1500. අපේ කෙටි ක්‍රමය අපි ගාව තියෙනවද? මේක නම් හරියට බෙදෙන්නේ නැහැ. මෙයා බෙදීම මෙයා. s බෙදීම 100 සමානයි 1500 බෙදීම 110යි. ගාන හදලා x තනි කරලා ගන්න. හරි ලේසි. ලබන සතිය අපි කතා කරනවා ඊළඟ බදු වර්ග දෙක සුළු පොල්ලේ. එහෙනම් අදට අපි ඔතනින් නතර කරමු. ටියුට් එක මේ මාසේ දෙන දවසේ කියන්නම්. ඒකේ තමයි මේ ටියුට් එකේ ගණන් ටික තියෙන්නේ. ඒකේ දාට අපි හදපු ආවෙන්ද නේද? දෙනවනේ 10 වෙනිදා දෙනවා Excel එකේ අයට. අනිත් අයට මම දෙන දවසේ කියන්නම්. අනිවාර්යෙන් ගන්න. ඊට පස්සේ අරගෙන හදන්න ගණන් ටික මම කියන්නම් ඊළඟ දවසේ කොයි ගණන් ටිකද හදන්න ඕන කියලා. එහෙනම් හැමෝටම ආයිබෝවන්. ඊළඟ දවසේ ආයිබෝවන්. හම්බෙමු අනිවාර්යෙන් සම්බන්ධ වෙමු.